20 වෙනි පාඩම වර්ගඵලය. ලියන මාතෘකාව අපි මතක් කරගමු වර්ගඵලය කිව්වේ කාටද කියලා. වර්ගඵලය කිව්වේ මොකක්ද? වර්ගඵලය කියලා කිව්වේ යම්කිසි තල රූපයක වට වෙච්ච ඉඩ ප්‍රමාණයට කිව්ව වර්ගඵලය කියලා. වට වෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලය. මීට කලින් ඔය වගේ පාඩම් හම්බුණා පරිමිතිය කියලා පාඩමක්. පරිමිතිය කිව්වේ තල රූපයක වටේම දිග එකතු කළාම එයා දිගයි. එයාට කිව්ව පරිමිතිය කියලා. වර්ගඵලය කියලා කියන්නේ වට වෙන ඉඩ ප්‍රමාණයක්. ඒක ඉඩ ප්‍රමාණයක්. එහෙනම් එයාව මනින්න ඒකකට අවශ්‍ය වෙනවා. ලියමු මුලින්ම වර්ගඵලය කියන්නේ කවුද කියලා. කියන්න යම්කිසි තල රූපයක වටවන ඉඩ ප්‍රමාණය වර්ගඵලය වේ. යම්කිසි තල රූපයක වට වී ඇති ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය වේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා වර්ගඵලය මනින්න ඒකක. පරිමිතියම ඉන්න නම් ඒක හම්බුණානේ මීටර සෙන්ටිමීටර කිලෝමීටර ඔය එම්මෙන්නනේ. හැබැයි වර්ගඵලයට ඒව හරියන්නේ නැහැ. එන්න අපි හතවසේදී ඒකකයක් හදාගත්තා. ඒ තමයි සෙන්ටිමීටරේ කොටුවක් ගත්තා. ඒක ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණයට අපි කිව්වා වර්ග සෙන්ටිමීටර 1යි කියලා. එහෙනම් මෙන්න මේ වගේ කොටුවක් ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණය වර්ග සෙන්ටිමීටර 1යි. ඊට වඩා ලොකු කෙනෙක්ම ඉන්න ඕන නම් පිට්ටනියක ඉඩ ප්‍රමාණයක්ම ඉන්න ඕන නම් මීටරේ කොටුවක් හදාගත්තා. මීටරයක් දිගයි මීටරයක් පළලයි. එයාගේ ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණයට කිව්වා වර්ග මීටර 1යි කියලා. එහෙනම් වර්ග සෙන්ටිමීටර එකක් කිව්වහම මතක් වෙන්න ඕනේ මොන වගේ ඉඩ ප්‍රමාණයක්ද කියලා. වර්ග මීටර එකක් කියන්නේ මොන වගේ ඉඩ ප්‍රමාණයක්ද? ලියන්න වර්ගඵලය මනින ඒකක කියලා මේ රූප දෙක අදින්න. වර්ගඵලය මනින ඒකක මේ රූප දෙක අදින්න. දැන් වර්ගඵලය මනින්න තව මීට වඩා විශාල එකක් තියෙනවා. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය මනින්න ඕන වර්ග කිලෝමීටර. කිලෝමීටරයක් දිග කිලෝමීටරයක් පළල කොටුවක තියෙන ඉඩ ප්‍රමාණයට අපිට කියුවේ හැකි වර්ග කිලෝමීටර එකක් කියලා. මෙතන ඒකට අපි කලින් කතා කරපු ඒකක ටිකක් හතවසේදී. දැන් අපි හතවසේදී හදපු ආකාරයේ ගණන් කිහිපයකට හදලා ඉමු. මේ මම අදින රූප ටික අදින්න ඒ අයගේ වර්ගඵලය හොයන්න. පැත්තක දිග සෙන්ටිමීටර 10යි සමචතුරස්‍රයක්. මෙයාගේ වර්ගඵලයත් හොයන්න. දිග 10යි පළල 5යි විජිකෝණාශ්‍රයක්. එයාගේ වර්ගඵලයත් හොයන්න. සූත්‍රය ලියන්න වර්ගඵලය සමානයි විජිකෝණාශ්‍රයට නම් ආව දිග වැඩි කිරීම පළල කියලා. සමචතුරස්‍රයට ආවේ පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. හැබැයි ඉතින් මෙයාට දිග වැඩි කිරීම පළල කියලා ලිව්වට කමක් නැහැ. දිගයි පළලයි ඔක්කොම සමානයි. දිග වැඩි කිරීම පළල. දිග 10යි පළලත් 10යි. 10 10 නඩුනම 100යි. ඒකකය ගැන හොඳට බලන්න වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 100යි. දෙවෙනි එක කියනවා. මෙයාගේ වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. 10 වැඩි කිරීම 5. 50යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. වර්ග සෙන්ටිමීටර 50යි. බලන්න දෙවෙනි රූපේ වර්ග සෙන්ටිමීටර 50ද කියලා. මේ රූපේ බලන්න එල් අකුරක් වගේ මේ දෙන්න සමානයි 5යි සෙන්ටිමීටර. මේ ටික 10යි සෙන්ටිමීටර. මේ ටික 20යි සෙන්ටිමීටර. හොයන්න මෙයාගේ වර්ගඵලය. මේ රූපේ විදුනහම මෙයාව හොයන්න. මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රය.
පැත්තක දිග 20යි එහා පැත්ත 10යි. ඇතුලේ සමචතුරස්‍රයක් සෙන්ටිමීටර් 5 සමචතුරස්‍රයක් කපලා අහක් කරනවා. ඉතිරි කොටසේ වර්ගඵලය හොයන්න. මේ පාට කරලා තියෙන කොටසේ වර්ගඵලය හොයන්න. මේ රූපේ හොයන්න ඊට පස්සේ මෙයාව හොයන්න. මෙයාගේ වර්ගඵලය හොයද්දි අපි මෙයා වෙන් කරගත්ත කොටස් දෙකකට. මෙයාට 1 කියලා කිව්වා මෙයාට 2 කියලා කිව්වා. එකේ වර්ගඵලයයි දෙකේ වර්ගඵලයයි වෙන වෙනම හෙව්වා. ඒ දෙක එකතු කළා. එකේ වර්ගඵලය 20 වැඩි කිරීම 5 දිග වැඩි කිරීම බලන්නනේ 20 වැඩි කිරීම 5 එකේ වර්ගඵලය එනවා 100යි වර්ග සෙන්ටිමීටර කියලා. මේ එක කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100යි. ඊට පස්සේ දෙක කොටසේ වෙනවා. එයාගේ දිග වැඩි කිරීම පළල. දෙකේ වර්ගඵලය දිග වැඩි කිරීම පළල 10 වැඩි කිරීම 5 එයාට එනවා 50යි වර්ග සෙන්ටිමීටර කියලා. මේ කොටස 100යි මේ කොටස 50යි. එහෙනම් මුළු වර්ගඵලය හොයාගන්න මේ කොටස් දෙක දැන් එකතු කරමු. මුළු වර්ගඵලය සමානයි 100 එකතු කිරීම 50 150යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. මෙන්න මේ කොටසේ දෙකේම එකතුව වර්ග සෙන්ටිමීටර 150යි. එහා පැත්තේ රූපේ අඩු කරන්න වෙන්නේ. ලොකු එක්කෙනාගේ වර්ගඵලය හොයනවා. ඇතුලේ සමචතුරස්‍රයේ වර්ගඵලය හොයනවා. ලොකු එක්කෙනාගෙන් ඒ ඍජුකෝණාස්‍රයේ වර්ගඵලයෙන් සමචතුරස්‍රයේ වර්ගඵලය අඩු කරනවා. හදන්නේ ගන්න. මුලින්ම හොයමු ඍජුකෝණාස්‍රයේ වර්ගඵලය. දිග වැඩි කිරීම පළල. 20 වැඩි කිරීම 10. උත්තර වෙනවා 200යි වර්ග සෙන්ටිමීටර කියලා. වර්ග සෙන්ටිමීටර 200යි ලොකු එක්කෙනාගේ. ඊට පස්සේ සමචතුරස්‍රය හොයමු. සමචතුරස්‍රයේ වර්ගඵලය. දිග වැඩි කිරීම පළල 5 වැඩි කිරීම 5 25යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 25යි. දැන් එහෙමනම් පාට කළ කොටසේ ඉතිරි කොටසේ වර්ගඵලය හොයන්න 200න් අඩු කරනවා 25. පාට කළ වර්ගඵලය සමානයි 200න් අඩු කරනවා 25 175යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 175යි. දැන් එහෙනම් අපිට තියෙන්නේ අටවසරට අදාළ කොටස් ටික කතා කරන්න. අටවසරට අදාළව අපිට තියෙනවා වර්ගඵලය හොයන්න ඉගෙන ගන්න. දැන් අපි දන්නේ දෙන්නයිනේ. සමචතුරස්‍රය ඍජුකෝණාස්‍රයයි දන්නේ. අටවසරේදී අපි ඉගෙන ගන්නවා තව එක්කෙනෙක්. ඒ තමයි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නයි ඉගෙන ගන්න. තව 9 වසරේදී තවයි ඉගෙන ගන්නවා, 10 දී තවයි ඉගෙන ගන්නවා, තව කොටස් එකතු වෙනවා. සමචතුරස්‍රය දන්නවා, ඍජුකෝණාස්‍රය දන්නවා. ඒතකොට එහෙනම් අද ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. අනුමාතුකාව ලියන්න ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. අනුමාතුකාව ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. මේ ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීමේදී අපි කතා කරනවා ආකාර තුනක්. ඒ කියන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපිට සිද්ධ වෙන ක්‍රම තුනක් තියෙනවා. විවිධ ත්‍රිකෝණ වලට භාවිතා කරන ක්‍රම තුනක් තියෙනවා. ඔන්න ඔය තුන් දෙනා කතා කරනවා. ඒකෙන් මුලින්ම කතා කරන්නේ මෙන්න මෙයාව. ඍජු කෝණයක් තියෙන හින්දා අපි ඉගෙනගෙන තියෙනවා මෙයා ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් අපි මුලින්ම වර්ගඵලය හොයන්නේ මෙයාගේ ඍජු කෝණී ත්‍රිකෝණයක. ඊට පස්සේ සමහර ත්‍රිකෝණ වල මෙන්න මේ උඩ ඉඳන් මේ පල්ලෙහා තියෙන පාදයට ලම්බයක් ඇදපු අවස්ථා තියෙනවා. ලම්බයක් කියන්නේ ඍජු කෝණයක්නේ. ඍජු කෝණයක් හැදෙන විදිහට රේඛාවක් අදිනවා.
අන්න එහෙම ත්‍රිකෝණවලත් වර්ගඵලය හොයනවා. ඊට පස්සේ තුන්වෙනියට කතා කරනවා මෙන්න මේ උඩ ශීර්ෂයේ ඉඳන් ලම්බයක් ඇදලා තියෙනවා. හැබැයි ලම්බයක් අදින්න මේ රේඛාව තව ටිකක් එළියට දික් කරන්න ඕනේ. එළියට දික් කරලා ලම්බයක් අදිනවා. කොහොම අවස්ථාව කතා කරනවා. එහෙනම් අපි වර්ගඵලය කතා කරන්නේ මෙන්න මේ කියපු අවස්ථා තුන. අවස්ථා තුනේ මුලින්ම පටන් ගමු මෙයාව මේ රූපය අදගමු. ඍජු කෝණී ත්‍රිකෝණයක් අදින්න. දැන් බලමු. දැන් අපි මේ වෙද්දි දන්නේ සමචතුරස්‍රයේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නනේ. දැන් අපිට ඕනේ මෙයාගේ වර්ගඵලය හොයාගන්න. ඒකට මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ ත්‍රිකෝණය අරගෙන මේ වගේම තව ත්‍රිකෝණයක් අනිත් පැත්ත හරවලා තියෙනවා. මේ ත්‍රිකෝණය අනිත් පැත්ත හරවලා මෙන්න මෙතනින් තියෙනවා. මේ පාදයේ දිග h නම් එතකොට මෙයා h වෙනවා. මේ පාදයේ දිග a නම් මෙයා a වෙනවා. බලන්න ඔහොම එක්කෙනෙක් ලැබෙනව නේද කියලා? මේ ත්‍රිකෝණය ඒ වගේම තව ත්‍රිකෝණයක් කපලා ගන්නවා. ඊට පස්සේ ඒ ත්‍රිකෝණය මේ පැත්ත උඩින් තියෙනවා. දැන් මේ ඉන්න එක හා සමාන ත්‍රිකෝණ දෙකක්. එක පාදයක දිග a අනිත් පාදයේ h උන ඍජු කෝණාශ්‍රයක් දැන් ලැබෙන්නේ. අපි දන්නවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සොයන්න. ඍජු කෝණාශ්‍රයේ මේ මුළු රූපයේ වර්ගඵලය නම් සමාන වෙනවා. වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල වෙනවා. නේද? මේ මුළු රූපයේ වර්ගඵලය හයුවට පස්සේ එයාව දෙකට බෙදුවා නම් මෙන්න මේ කොටසක ත්‍රිකෝණයේ වර්ගඵලය ලැබෙනව නේද? මේ එක වගේම කොටස් දෙකක් ඉඳලා මුළු රූපයේ වර්ගඵලය ආව ඒන උත්තරේ දෙකට බෙදෙනවා. ඒන උත්තරේ දෙකට බෙදෙනවා. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය ඒකට සමාන වෙනවා. වර්ගඵලය සමානයි දෙකට බෙදෙනවා. දෙකට බෙදෙනවා කියන භාගයෙන් වැඩි කරනවා. කමක් නැහැනේ. දෙකට බෙදෙනවා කිව්වත් භාගයෙන් වැඩි කරනවා කිව්වත් සමානයිනේ. භාගය වැඩි කිරීම දිග කියන්නේ a. පළල කියන්නේ h. a වැඩි කිරීම h. දැන් බලන්න. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා භාගය වැඩි කිරීම a වැඩි කිරීම h. දැන් මම මේ ටික මකනවා. ඒ ටික වැඩක් නැහැනේ. අපිට ඒ ටික නෙවෙයි ඕන වෙන්නේ. මෙන්න. දැන් මෙතන තියෙන ඍජු කෝණාශ්‍රයක් නෙවෙයි. මෙතන තියෙන ත්‍රිකෝණයක්. ඒ හින්දා දිග වැඩි කිරීම පළල කියන දේ එච්චර හොඳ නැහැ. ත්‍රිකෝණයේ දිග කවුද පළල කවුද එහෙම එකක් කතා කරන්නේ නැහැ. ඒ හින්දා අපි මේ සූත්‍රය වෙනස් කරගන්නවා. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම මේ තියෙන ලම්බ රේඛාවක් අංශක 90ක් හැදෙන රේඛාවක්. එහෙමනම් ලම්බ රේඛාවට ලම්බය සාදන්න උදව් වුණ රේඛාව මෙයක්. අපි යාට කියනවා ආධාරක රේඛාව. මේ රේඛාවයි හින්දානේ ලම්බය හැදෙන්නේ. එහෙනම් ඒ කියන්නේ ආධාරකය. වැඩි කිරීම h කියන්නේ ලම්බ උස. මෙන්න එහෙමනම් කටපාඩම් කරගත යුතු සූත්‍රයක් වෙනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය මෙතනින් ඉස්සරහට දිගටම ඕඩ වෙනවා. සෑම පන්තියකම ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බෝස. ආධාරකය කියන්නේ මෙයා, ලම්බෝස කියන්නේ මෙයා. හැබැයි ඉතින් මෙතන ගුණ කිරීමක් තියෙන හින්දා ඒ දෙන්න මාරුණා කියලා එහෙම කමක් නැහැ. ආධාරකය වෙනුවට h ලියලා ලම්බෝස වෙනුවට a කියලා ලිව්වා කියලා වැරදෙන්නේ නැහැ. එකම උත්තරේ එන්නේ. සූත්‍රය පාඩම් කරගන්න ඕනේ. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස. රූපය අදින්න මෙයාව ලියලා කොටු කරගන්න. මේ ටික ලියුවොත් ඇති. මේ ටික ලියලා කොටු කරගන්න. දැන් අපි උදාහරණ ගැටලුවක් හදමු. සූත්‍රය කටපාඩම් කරගන්න. දැන් මෙතනින් පස්සේ සූත්‍රය කටින් කියාම ලියන්න ගණන් හදන්න. ඊට මේ පාඩම ඉවර වෙද්දී සූත්‍රය පාඩම් වෙනවා. මේ ඍජු කෝණී ත්‍රිකෝණය අදින්න මේ පාදයේ 20යි මේ පාදයේ 8යි. මෙන්න ලම්බේ. මෙතන අංශක 90යි. දැන් මේ පාදයේ දිග දීලා නැහැ. අපිට යාව ඕනෙත් නැහැ. වර්ගඵලය හොයන්න.
සමහර අවස්ථාවල මෙයාගේ දිග දෙනවා. හැබැයි වැඩක් නැහැ. එයාගේ දිග දුන්නා කියලා අපි එයාගේ පාවිච්චි කරන්නේ අපිට ඕන වෙන්නේ මේ දෙන්න විතරයි. සූත්‍රය ලියන්න, ආදේශ කරන්න, සුළු කරන්න. සෑම ගානක්ම හදාද්දී සූත්‍රය ලියන්න, ආදේශ කරන්න, සුළු කරන්න. සූත්‍රය ලියමු. වර්ගඵලය සමානයි භාගයයි ආදාරකයයි ලම්බුසයි. භාගයයි ආදාරකය 20යි. ලම්බුස 8යි. අපි ඉගෙන ගත්තානේ භාග පාඩමේදී කැපෙන්න තියෙනවා නම් කපන්න පුළුවන්. ඊට පස්සේ ලවයෙන් වැඩි වෙනවා, හරය හරයෙන් වැඩි වෙනවා. මේකේ කැපෙනවා. දෙකට දෙකේව එකයි. 20ට දෙකට එකයි, බිඳුවට නෑ 10යි. ඉතින් වෙන්නේ 10 වැඩි කිරීම 8, 10 8ෙන් වැඩි වුණාම 80යි කියලා එනවා වර්ග සෙන්ටිමීටර්. ඒකගේ බලන්න වර්ග සෙන්ටිමීටර් 80යි කියලා එන්න ඕනේ. තව ගැටලුවක් හදමු. දෙවෙනි ගැටලුව මෙයා සෙන්ටිමීටර් 4යි, මෙයා සෙන්ටිමීටර් 3යි, මෙයා සෙන්ටිමීටර් 5යි. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. මේ ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණය හොයන්න. අපි දැන් හොයමු මෙයාගේ වර්ගඵලය. මේ සූත්‍රයමයි වර්ගඵලය සමානයි භාගයයි ආදාරකයයි ලම්බුසයි. භාගය වැඩි කිරීම, ආදාරකය වැඩි කිරීම, ලම්බුසයි. දැන් මේ ගානේ පාද තුනේම දිග තියෙනවා. අපි හඳුනා ගන්න ඕනේ ආදාරකය කවුද, ලම්බුස කවුද කියලා. ඍජු කෝණය හැදෙන්නේ පාද දෙක කවුද? අන්නේ දෙන්න තමයි ආදාරකයයි ලම්බුසයි වෙන්නේ. මේ දෙන්න මාරු වුණාට කමක් නැහැ. හැබැයි මෙයාගේ මේ භාගය වැඩි කිරීම ආදාරකය 3යි ලම්බුස 4යි. මේ දෙන්න මාරු වුණාට කමක් නැහැ. ආදාරකයයි ලම්බුසයි මාරු වුණාට කමක් නැහැ. හැබැයි පහේම ආදාරකය වල ලම්බුසවත් නෙවෙයි, යාට වෙන නමක් තියෙන්නේ. දැන් මෙතන සුළු වෙනවා, කැපෙනවා. දෙකට දෙකේව 1යි, 4ට දෙකේව 2යි. 3කට 2 6යි කියලා එනවා වර්ග සෙන්ටිමීටර්. එහෙනම් මෙන්න මේ කියන ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 6යි. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක අපට ඔය විදිහට වර්ගඵලය හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් ලැබෙන සෑම ත්‍රිකෝණයක්ම ඍජුකෝණී ත්‍රිකෝණ නෙවෙයිනේ. ඒ හින්දා අපි යනවා දැන් ඊගාව අවස්ථාව කතා කරන්න. මේ තියෙන ත්‍රිකෝණය. මෙයාගේ ආදාරකය 12යි ලම්බුස 5යි. හැබැයි කලින් වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙවෙයි. මේ ලම්බුස අපි මෙයාට කියන උච්චය, මේ උඩ ශීර්ෂයේ ඉඳලා මෙතෙන්ට තිබු රේඛාව. මෙන්න මේ ශීර්ෂයේ ඉඳලා මේ පාදයට තිබු ලම්බයේ දිග සෙන්ටිමීටර් 5යි. දැන් අපි මෙයාගේ වර්ගඵලය හොයන ක්‍රමයක් හොයාගන්න යන්නේ. රූපය අදින්න, උස ලකුණු කරගන්න, ඊට පස්සේ බලමු කොහොමද එයාගේ වර්ගඵලය හොයන්නේ කියලා. හරි. දැන් මේ රූපයේ වර්ගඵලය හොයන්න යන්නේ. මම මේ රූපේම පොඩ්ඩක් මෙතන වෙනස් කරලා අරගත්තා. මෙන්න මේ තියෙන රූපයේ මෙතනින් වෙන් වුණාම ත්‍රිකෝණ දෙකක් හැදෙනවනේ, කලින් වගේ ඍජුකෝණ ත්‍රිකෝණ දෙකක්. මෙන්න මම එයාව ලියාගත්තා මෙතන මෙහෙම. මේ පැත්ත තමයි මේ තියෙන්නේ, මෙයා තමයි මේ තියෙන්නේ. ඒකේ දිග අපි හිතමු 8යි 4යි කියලා. සමහර වෙලාවට වෙනස් හරියන්නේ වෙන්නේ නැති. මම ගත්තා 8යි 4යි කියලා. ඔක හරියටම ඇන්දොත් යම් කිසියක් ලැබෙයි. දැන් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න අපි දන්නවා. ඒ කලින් හොයාගත්තේ භාගය වැඩි කිරීම ආදාරකය 8යි වැඩි කිරීම ලම්බුස 5යි. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න දන්නවා. මෙයාගේ වර්ගඵලය ඉන්නේ භාගය වැඩි කිරීම ආදාරකය 4 වැඩි කිරීම ලම්බුස 5යි. එහෙම නේද? කලින් ඉගෙන ගත්ත ක්‍රමයේද භාගය වැඩි කිරීම ආදාරකය 8යි ලම්බුස 5යි. මෙයාගේ භාගය වැඩි කිරීම ආදාරකය වැඩි කිරීම ලම්බුස. දැන් මේ මුළු රූපයේ වර්ගඵලය ලැබෙනව නේද? මේ දෙක එකතු කළාම අන්න ඒ දෙන්න එකතු කරනවා. භාගයයි 8යි 5ට එකතු කරනවා භාගයයි 4යි 5.
භාගය වැඩි කිරීම 4 වැඩි කිරීම 5. මේ කොටස් දෙක එකතු කරනවා. බලන්න දැන් මේ කොටස් දෙක එකතු කරද්දී අපි කලින් ඉගෙනගෙන තියෙන සාධක පාඩම පොදු සාධක එළියට ගන්නවා. දෙන්නවම බෙදෙන සංඛ්‍යා එළියට ගන්න පුළුවන්. භාගය එළියට ගන්නවා. 5 එළියට ගන්නවා. එතකොට ඉතිරි වෙනවා 8 එකතු කිරීම 4 කියලා. 8ට 4 එකතු වුනහම 12යි. භාගයයි 5යි 12යි. එහෙනම් මේ දෙන්නගෙම වර්ගඵලය මේ මුළු රූපේම වර්ගඵලය ඇහිලා තියෙනවා භාගය වැඩි කිරීම 5 වැඩි කිරීම 12. බලන්න රූපේ දිහා. භාගය වැඩි කිරීම 5 වැඩි කිරීම 12. මේ දෙන්න මාගුණාට කමක් නැහැ. එහෙනම් භාගය වැඩි කිරීම 12 වැඩි කිරීම 5 කියලා කිව්වට කමක් නැහැ. මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට ඇවිල්ලා තියෙන්නේ භාගය වැඩි කිරීම ආදාවකයේ වැඩි කිරීම ලම්බ උස. එහෙමනම් කලින් ත්‍රිකෝණයේ හෙව්වත් ඍජුකෝණී ත්‍රිකෝණයක හෙව්වත් මේ වගේ ත්‍රිකෝණයක හෙව්වත් වෙනසක් නැහැ. සූත්‍රය එකමයි. භාගය වැඩි කිරීම ආදාවකයේ වැඩි කිරීම ලම්බ උස කියලා සූත්‍රයක් එනවා. එහෙමනම් මේ දේවල් ටික අපි ලියා ගන්න ඕනේ නැහැ. සූත්‍රයත් මෙයාම තමයි. එයා යටිනුත් ලියාගමු. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආදාවකයේ වැඩි කිරීම ලම්බ උස. ත්‍රිකෝණයේ ඍජුකෝණයේ වුණත් මේ වගේ වුණත් සූත්‍රය එකමයි. එහෙමනම් මේ ත්‍රිකෝණය යටින් මේ සූත්‍රය ලියන්න, ආදේශ කරන්න, සුළු කරන්න, උත්තරේ ගන්න. භාගය වැඩි කිරීම ආදාවකයේ 12යි, ලම්බ උස 5යි. දැන් යාව සුළු කරමු. 2ට 2 1යි 12ට 6යි. 5 වරක් 6 30යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 30යි. එහෙනම් මේ කියන ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 30යි. සූත්‍රයේ වෙනසක් නැහැ. කලින් සූත්‍රය වුණත් දැන් සූත්‍රය වුණත් කලින් ත්‍රිකෝණය වුණත් දැන් ත්‍රිකෝණය වුණත් එකම සූත්‍රයමයි. එහෙමනම් ඊගාට අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි ආකාරයේ ත්‍රිකෝණ. ඒ කියන්නේ අර මම කලින් බෝඩ් එකේ යන්නේ එහා පැත්තේ. මේ ලම්බෝස නැත්තම් උච්ච ත්‍රිකෝණයෙන් එළිය තියෙන අවස්ථාව. බලමු මේ ත්‍රිකෝණේ මේ උච්චේ ඉඳන් මේ රේඛාවට ලම්බයක් අදින්න රේඛාව මෙහෙට දික් කරා. ඊට පස්සේ ලම්බය යන්න. හැබැයි අපි වර්ගඵලය හොයන්න යන්නේ මෙයාගේ. අපට ඕනේ මෙයාගේ වර්ගඵලය. අනිත් රේඛා එළිය තියෙන්නේ. ඒ උනට හොයන්න යන්නේ මෙයාගේ වර්ගඵලය. රූපය අදින්න. දැන් බලමු මෙයාගේ වර්ගඵලය හොයන්න ක්‍රමයක් හොයාගන්න යන්නේ. ඔන්න මම බෝඩ් එකේ හදනවා. ඒ ගත්ත විදිහ ඒව අවශ්‍ය නැහැ. සූත්‍රයේ කටපාඩම් තිබ්බම ඇති. බලන්න. මුලින්ම මේ ලොකු ත්‍රිකෝණය හොයනවා. කලින් අපි කලින් ත්‍රිකෝණය හෙව්වා වගේ. ඊට පස්සේ පොඩි ත්‍රිකෝණය හොයනවා. ඒ ලොකු ත්‍රිකෝණයත් ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ලොකු එක්කන පොඩි එක්කන ඍජුකෝණී ත්‍රිකෝණයක්. පුළුවන් පොඩි එක්කනාගේ හොයාගන්න. ඊගාවට ලොකු ත්‍රිකෝණයෙන් පොඩි ත්‍රිකෝණය අඩු කරනවා. එතනින් ලැබෙනවා මේ ඉතිරි කොටසේ වර්ගඵලය. ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරනවා. බලන්න මම එකපාරම ලියනවා මෙයාගේ වර්ගඵලය. ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය භාගය වැඩි කිරීම ආදානකය මෙතන ඉඳන් මෙතෙන්ට ඒකතු කිරීම b ආදානකය මේ දිගනේ වැඩි කිරීම ලම්බුස h එකෙන් අඩු ගන්න වෙනවා භාගය වැඩි කිරීම මෙයාගේ ආදානකය b වැඩි කිරීම ලම්බුස h බලන්න ලියුවේ පැහැදිලිද කියලා මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් අඩු කරනවා පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය. ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගය වැඩි කිරීම ආදායකය ඒකතු කිරීම b වැඩි කිරීම ලම්බෝස් h. පොඩි ත්‍රිකෝණයේ භාගයයි ආදායකය b ලම්බෝස h.
දැන් කලින් වගේම පුළුවන් මෙයාගේ වරහන් ඉවත් කර ගන්නවා. මෙයාගෙන් මේ අය වරහන් ඉවත් කර ගන්නවා. ඔන්න බලන්න එතකොට වෙන දේ භාගයයි h කින් මෙහෙම ලිව්වත් භාගයයි h කින් වැඩි වෙනවා මෙන්න මේ දින්න දෙන්නව. භාගයයි h කියන එක්කෙනාගෙන් මේ දෙන්නා වැඩි වෙනවා වරහන් ඉවත් වෙනවා. මෙයාගෙන් මෙයා වැඩි වුණාම වෙනවා භාගයයි h කියලා නැත්නම් ah කියලා එනවා. භාගයයි ah. මෙයාගෙන් මෙයා වැඩි වුණාම වෙනවා භාගයයි bh කියලා. අඩු කිරීම භාගයයි bh. මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරනවා. ඒකට ආදේශ කළා. ඊට පස්සේ වලහන් ඉවත් කරනවා. භාගයයි මෙයාගෙන් මෙයා වැඩුණා භාගයයි h. මෙයාගෙන් මෙයා වැඩුණා භාගයයි bh. වලහන් ඉවත් කළා. තව එහා පැත්තේ ඉන්න අඩු කිරීම bh කියලා කෙනෙක්. දැන් බලන්න. එකතු කිරීම bh උයි භාගයයි bh උයි අඩු කිරීම භාගයයි bh උයි එක වගේ දෙන්නෙක් ඉන්නවා. මෙයා ධන මෙයා ඍණ මේ දෙන්න කැපෙනවා. එහෙනම් අන්තිමට ඉති වෙලා තියෙනවා මෙන්න මේ කොටසේ වර්ගඵලය සමානයි කියලා භාගයයි AH. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න අපිට මේ එළියේ ඉන්න අයගේ දිගඵල ලේව අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මේ ටිකයි අන්නේ පාදයේ දික්කලාම සෑදෙන ලම්බ උසයි කියන දෙන්න විතරයි ඕන වෙන්නේ. එහෙනම් මෙයාගේ වර්ගඵලයට සූත්‍රය තමයි වර්ගඵලය සමානයි භාගයයි ආදායකය වැඩි කිරීම ලම්බ උස. ආදායකය කියන්නේ A වැඩි කිරීම ලම්බ උස. මේ B එහෙම ඉන්නේ නැහැ ආදායකයට. එයි මේ ත්‍රිකෝණයට නෑ ඉන්නේ මෙයානේ. ආදායකයේ A ලම්බ උස H. වර්ගඵලය වෙනවා භාගයයි AH කියලා. එන රූපය ගාවින් මෙයාව ලියන්න කොටු කරගන්න. ඒ ඇති. මේ ටික අවශ්‍ය නැහැ. මෙයාව විතරක් ලියන්න කොටු කරගන්න. එහෙමනම් ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපි භාවිතා කරන සූත්‍රය තමයි භාගය වැඩි කිරීම ආදායකය වැඩි කිරීම ලම්බ උස. එයා ඍජුකෝණීය වුණත් එහෙම නැත්නම් ත්‍රිකෝණයේ ඇතුලේ ලම්බය ඇදලා තිබ්බත් ත්‍රිකෝණයෙන් එළියේ ලම්බය ඇදලා තිබ්බත් ඔය සෑම අවස්ථාවකදීම සූත්‍රය තමයි භාගය වැඩි කිරීම ආදායකය වැඩි කිරීම ලම්බ උස පාඩම් තියෙන්න ඕනේ. 21 අභ්‍යාසයේ තියෙනවා ගැටලු 3ක්. රෝමි ලක්කම් පළවෙනි ගානේ තියෙනවා ගණන් 5ක්. අපි ඒ ගණන් පහෙන් දැන් හදමු මේ පළවෙනි ගණන් 3. බලමු පළවෙනි ගාන. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආදායකය වැඩි කිරීම ලම්බ උස. ගණන් ගානට සූත්‍රය ලියන්න. භාගයයි ආදායකය 9යි. ලම්බ උස 5යි. 9 වැඩි කිරීම 5. එහෙමනම් දැන් මෙතන බෙදෙන්නේ නැහැ, කැපෙන්නේ නැහැ. වැඩි කරලා ඊට පස්සේ බෙදමු. 5 වලන් 9 45යි. 45 එකක් 45යි. 45 බෙදීම දෙවරක් එක 2යි, දෙවරක් එක 2යි. 2යි වර්ග සෙන්ටිමීටර. එහෙමනම් 45 දෙකෙන් බෙදමු දැන්. 45 බෙදීම 2. 4ක් 2ව 2යි, දෙවරක් 2 4යි, ඉතිරි බිංදුවක්. 5 15ට ගත්තා. 5ට 2ව 2යි, දෙවරක් 2 4යි, ඉතිරි 1ක්. දශම දෙක උඩින් තිබ්බා බිංදුවක් 15ට ගෙනාවා. 10ට 2ව 5යි, 5වත් 2 10යි, ඉතිරි බිංදුවක්. උත්තර එනවා 22.5යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් පළවෙනි ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 22.5යි. බලමු මෙතන උස සෙන්ටිමීටර 6යි නම් මේ උස සෙන්ටිමීටර 6 නම් භාගය වැඩි කිරීම ආදායකයේ 9යි ලම්බ උස 6යි. අන්න එතකොට ගන්න ලේසි. කැපෙනවා දැන්. මේ 6යි මේ 2යි කැපෙනවා. 2ට 2ව 1යි
6ට දෙකේවා 3යි. 9 3 27යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. වර්ග සෙන්ටිමීටර 27යි. දෙවෙනි ගාන. මෙයාගේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයයි ලම්බ උසයි. භාගයයි ආධාරකයේ 8යි ලම්බ උස 8.5යි. ඒ දෙන්න මාදුනාට කමක් නැහැ. උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. දැන් සුළු වෙනවා. 2ට දෙකියව 1යි 8ට දෙකියව 4යි. 8.5 වැඩි කිරීම 4. දශම නැහැ කියලා හිතාගෙන 85 7 වැඩි කරමු. දශම නැහැ කියලා හිතාගෙන 85 7 වැඩි කරමු. 5ක් 4 20යි 20න් බිඳුව වලින් දෙකක් ඉතිරි. 8ක් 4 32යි. 32යි 2යි 34යි. මෙයාට දශම ස්ථාන 1යි. උත්තරේ දශම ස්ථාන 1යි. එහෙනම් උත්තර වෙනවා වර්ග සෙන්ටිමීටර 34යි කියලා. वर्ग सेंटीमीटर 34යි. බලන්න උත්තරේ හරිද කියලා. वर्ग सेंटीमीटर 34යි. තුන්වෙනි ගැටලුව. සූත්‍රය කලින් එක්කෙනාමයි. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස. භාගයයි ආධාරකය 4.8යි. මේ ටික විතරයි. ත්‍රිකෝණයේ ආධාරකය මෙයා මේ ටික මේ එළියේ ඉන්නේ. 4.8 වැඩි කිරීම ලම්බ උස 5.2යි. ආදේශ කළා. දැන් සුළු කරමු. මේකෙත් කැපෙනවා. 4.8 දෙකෙන් බෙදන්න ලේසි. දීර්ඝ බෙදීම මතක් කරගන්න. මේ පැත්තට බෙදුවොත් 2යි 2 2 4යි ඉතිරි බිඳුව දශම දිට 15ට උඩින් තිබ්බා 8 ගෙනාව 15ට 8ට 2ව 4යි 4ට 2 8යි ඉතිරි බිඳුව. එහෙනම් 2ට 1යි 4ට 2යි දශම දිට උඩින් තිබ්බා 8ට 4යි කියලා අපිට උතනම් බෙදා ගන්න පුළුවන්. ඉතිරි වෙන්නේ 2.4 වැඩි කිරීම 5.2. දශම නැහැ කියලා හිතාගෙන මේ දෙන්න ගුණ කරමු. 24 වැඩි කරනවා 52කින්. එක්දාස් 248යි. මෙයාට දශම ස්ථාන 1යි මෙයාට දශම ස්ථාන 1යි. එහෙනම් උත්තරේ දශම ස්ථාන 2යි. දශම ස්ථාන 2ක් පහක් කරාම උත්තර වෙනවා 12.48යි වර්ග සෙන්ටිමීටර. වර්ගඵලය 12.48යි වර්ග සෙන්ටිමීටර. බලන්න සුළු කරා හරිද කියලා. ඊට පස්සේ තව හදමු ගැටලුව 55 පිටුවේ තුන්වෙනි ගානේ 55 පිටුවේ තුන්වෙනි ගානේ රෝම ඉලක්කම් 1. 55 පිටුවේ තුන්වෙනි ගාන රෝම ඉලක්කම් 1. ඒ ගාන කියනවා මෙහෙම. ඒක කියනවා මේ ත්‍රිකෝණයේ මේ පාදයේ දිග 8යි. මේ පාදයේ දිග 6යි. දැන් මේක වර්ගඵලය ගැනක් මොකුත් කියන්නේ නැහැ. මේ පාදයේ දිග 10යි. මෙන්න මේ ලම්බයේ උස x. අපිට කියනවා දැන් මේ x වල දිග හොයන්නලු x හොයන්නලු කීයද කියලා. එතකොට දැන් මේක වර්ගඵලයේ පාඩමේ ඉඳන් අපි දන්නවා මේ වර්ගඵලයේ ගැටලුවක් වෙන්න ඕනි කියලා. හැබැයි පේපරේ ගැටලුවක් වුණා නම් අපි දන්නේ නැහැ මෙයා වර්ගඵලයේ ගැටලුවක් කියලා. ඒ කියලා නෑනේ වර්ගඵලය හොයන්නේ කියලා. දැන් බලමු මේක වර්ගඵලයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණයෙන් අපිට පුළුවන් ආධාරකය දන්නවා ලම්බෝස දන්න හින්දා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස. එතකොට වර්ගඵලයට යම්කිසි අගයක් එනවා. යම් අගයක් එනවා. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න තව ක්‍රමයක් තියෙනවා. අර අපි ඉගෙන ගත්ත දෙවෙනි ත්‍රිකෝණයේ දෙවෙනි ආකාරයේ මෙයා ආධාරකය මෙයා ලම්බ උස. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ දෙවෙනි ක්‍රමයෙන් හෙව්ව හැකි භාගයයි
10 වැඩි කිරීම x කියලා හෙව්වා. මේ අපි ක්‍රම දෙකෙන්ම හොයන්නේ එකම ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් එක්කෙනාගේ වර්ගඵලයේ ක්‍රම දෙකකින් හෙව්වා කියලා උත්තර දෙකක් තියෙන්න බෑ. ඒ දෙන්න සමාන වෙන්න ඕනේ. එහෙනම් කලින් හොයලා එන උත්තරේ සමාන කරන්න පුළුවන් දෙවනියට හොයන ක්‍රමයට. මුලින්ම හෙව්වා භාගයයි ආධාරකයයි ලම්බ උසයි එතනින් උත්තරයක් ගන්නවා. ඊට පස්සේ වෙනවා භාගයයි ආධාරකයයි x උයි. එතනින් අගයක් හොයනවා. අගයක් කිව්වට ඒක x අඩංගු සමීකරණයක් එන්නේ. ප්‍රකාශනයක් එන්නේ. ඒන ප්‍රකාශනයේ මේකෙන් ආපු උත්තරේ දෙක සමාන කර හැකියි. ඇයි එකම ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ? සමාන කරාම සමීකරණයක් ලැබෙනවා. සමීකරණය විසඳුවාම x ලග්ය ලැබෙනවා. පටන් ගන්න. තනියම හදන්න. ත්‍රිකෝණයේ වර්ගඵලයට එනවා භාගයයි ආධාරකයයි ලම්බ උසයි. භාගයයි ආධාරකය 8යි. ලම්බ උස 6යි. දැන් සුළු වෙනවා. ආධාරකය 8යි ලම්බ උස 6යි. දෙකට 1යි මෙතෙන්ට 3යි. 8 වරක් 3 24යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් මේ දීලා තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 24යි. දැන් අපි මෙයාගේ වර්ගඵලය හොයනවා මෙන්න මේ දෙන්න භාවිතයම. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයයි ලම්බ උසයි. භාගයයි ආධාරකය 10යි. ලම්බ උස x ලම්බ උස x එක දන්නේ නැහැ. විජ්‍ය සංකේතයක්. දැන් සුළු වෙනවා. දෙකට 1යි මෙතෙන්ට 5යි. 5යි ගාම x වලින් 5යි x කියලා එනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්ව ක්‍රම දෙකකට. මේ දෙන්නගෙන් හෙව්වාම ආව 24යි කියලා. මේ දෙන්නගෙන් හෙව්වාම ආව 5යි x කියලා. හැබැයි මේ එකම ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වේ ඒ හින්දා ඒ දෙන්න උත්තර දෙකක් වෙන්න විදිහක් නැහැ. මේ දෙන්න සමාන වෙන්න ඕනේ. මේ දෙන්න සමාන කළාම විජීය සමීකරණයක් ලැබෙනවා. දැන් මේ දෙන්න සමාන කරනවා 5x සමාන වෙන්න ඕනේ 24කට. විජ්‍ය සමීකරණයක්. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 24යි කියලා එක විදිහකට තව ක්‍රමයකට ආව 5x කියලා. එහෙනම් 5x සමාන වෙන්න ඕනේ 24කට. දැන් x හොයාගන්න දෙපැත්තම 5න් බෙදමු. x හොයාගන්න දෙපැත්තම 5න් බෙදමු. 5x උත් බෙදනවා 5න් 24ත් බෙදනවා 5න්. 5ට 5 කැපෙනවා x සමානයි කියලා එනවා 24 5න් බෙදමු. 24 5 ඒවා 4යි 5 4 20යි ඉතිරි 4ක්. දශමික බිඳියලා බිඳුවක් ගෙනවා 15ට. 40 තියෙනවා 5 ඒවා 8යි 5 8 40යි ඉතිරි බිඳුවක්. උත්තර එනවා 4.8යි සෙන්ටිමීටර් කියලා. එහෙනම් x වල දිග සෙන්ටිමීටර් 4.8ක් වෙන්න ඕනේ. මම මේ ගණන අපෝ පැහැදිලි කරනවා. දැන් අපිට කියන්නේ x හොයන්න කියලානේ. මේ x හොයන්න ගියාම අපි මෙන්න මෙහෙම කරනවා. අපිට වෙන මොකුත් දීලා නැහැ. අපි මුලින්ම මේ දීලා තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා. මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක හොයන්න පුළුවන් අපි අර කලින් ඉගෙන ගත්ත පළවෙනි ක්‍රමේ. මෙන්න මේ දෙන්න විතරක් තිබ්බම ඇති නේද වර්ගඵලය හොයන්න. ආධාරකයයි ලම්බෝසයි විතරක් තිබ්බම ඇති. මෙතනින් වර්ගඵලය හෙව්වහම එනවා භාගය වැඩි කිරීම 8 වැඩි කිරීම 6. දෙකට 1යි මෙතෙන්ට 4යි. 6 වරක් 4 24යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා නේද මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන් දෙවෙනියට ඉගෙන ගත්ත ක්‍රමය. මේ තියෙන ලම්බෝස. මේ ටික 10යි. මේ ටික x. පුළුවන් නේද? අපි ආ දෙවෙනියට ඉගෙන ගත්ත ක්‍රමය. එතකොට එනවා භාගයයි ආධාරකයේ 10යි ලම්බුස x. භාගයයි ආධාරකයේ 10යි ලම්බුස x. එතනින් වර්ගඵලය එනවා මෙයාගේ 5x කියලා. එහෙනම් මෙයාගේ වර්ගඵලය එනවා 5x කියලා. මේ බලන්න
මේ ක්‍රමයට හෙව්වහම වර්ගඵලය 24යි. මේ අනිත් ක්‍රමයට හෙව්වහම වර්ගඵලය 5x. ඉතින් දැන් මේ එකම ත්‍රිකෝණයේ වර්ගඵලය ක්‍රම දෙකකට හෙව්වේ. ඒ දෙන්න දෙකක් වෙන්න බෑනේ. එකම ත්‍රිකෝණයේ වර්ගඵලය එහෙනම් දෙකක් වෙන්න බෑ. ඒ දෙක සමාන වෙන්න ඕනේ. 5x සමාන වෙන්න ඕනේ 24. දැන් දෙපැත්තම 5න් බෙදමු. දැන් සමීකරණය. දෙපැත්තම 5න් බෙදනවා. එතකොට එනවා x සමානයි කියලා 4.8 සෙන්ටිමීටර් කලින් ආපු උත්තරේ. දෙපැත්තම 5න් බෙදුවා 24 5න් බෙදුනහම 4.8 සෙන්ටිමීටර්. මෙයාගේ දිග සෙන්ටිමීටර් 4.8යි. එහෙනම් ඊගාව ගානත් එහෙමමයි. රෝමිලක්කන් දෙකේ. ඒකෙත් තියෙන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා ක්‍රම දෙකකට දෙන්න සමාන කරනවා. එකකින් x හොයනවා. ඒ තුන්වෙනි ගානේ තියෙන ගණන් හතරම එහෙමමයි. එහෙනම් මේ හතරම උත්සාහ කරන්න. මේ හතරම තියෙන්නේ මේ ආකාරයට. අපි යනවා ඊගාව අනුමාත්‍රිකාව කතා කරන්න මේ පාඩමේ. දෙවෙනි ගැටලුව ත්‍රිකෝණාකාර මල්පාත්‍රික වර්ගඵලය වර්ග මීටර 800ක් වේ. රූපේ x ලෙස දක්වා ඇති පැත්තේ දිග සොයන්න. වර්ගඵලය දීලා මෙයා. x කීයද කියලා අහනවා. එහෙනම් සූත්‍රය වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයයි ලම්බෝසයි. වර්ගඵලය දීලා තියෙනවා 800යි වර්ග සෙන්ටිමීටර කියලා. වර්ග මීටර 800යි. භාගයයි ආධාරකයේ x ලම්බෝස මීටර 40යි. ලම්බෝස මීටර 40යි. දැන් මෙතනින් අපිට පුළුවන් x හොයාගන්න. සරල සමීකරණයක් තියෙනවා. දෙකට දෙකේව එකයි මෙතෙන්ට 20යි. 800 සමානයි 20යි x. දැන් පුළුවන් දෙපැත්තම 20ෙන් බෙදන්න. දෙපැත්තම 20ෙන් බෙදමු. x සමානයි 40යි මීටර කියලා එනවා. මෙයාගේ දිග මීටර 40යි. උත්තරය හරිද බලන්න. මීටර 40යි. ඊගාව අභ්‍යාසයේ 4 වෙනි ගැටලුව රූප සටහන බලන්න. ඒ කියනවා මෙහෙම. දී ඇති රූපයේ BCD ත්‍රිකෝණයේ වර්ගඵලය BCD ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 30යි. මෙන්න මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 30යි කියලා කියනවා. බලන්න අහන ප්‍රශ්නය h රාඩිය සොයන්න. රෝමිලක එකෙන් h රාඩිය සොයන්නලු. හදමු. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බෝස. වර්ගඵලය මෙයා 30යි කියලා දීලා තියෙනවා. 30 සමානයි භාගයයි ආධාරකය 6යි ලම්බෝස h. ආධාරකය 6යි ලම්බෝස h. දැන් මේව සුළු කරමු. දෙකට දෙකේ 1යි 6ට 3යි. 30 සමානයි 3යි x h. දැන් දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට එනවා h සමානයි කියලා 10යි සෙන්ටිමීටර. දෙපැත්තම 3ෙන් බෙදුවා h සමානයි සෙන්ටිමීටර 10යි. රෝමිලක්කන් දෙක. මොන දැන් මෙයා 10යි. මෙන්න මේ දෙන්න සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් රෝමිලක්කන් දෙකට මෙයාව ගන්න වෙයි. දෙක. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්නලු. එයාට ලියමු සූත්‍රය. භාගයයි ආධාරකයයි ලම්බෝසයි. භාගයයි ආධාරකය 12.8යි. ලම්බෝස අපි හොයාගත්ත 10යි. ලම්බෝස 10යි. දැන් කැපෙනවා. දෙකට දෙකේ 1යි මෙතෙන්ට 6යි. දශම දිග තිබ්බ 8ට 4යි. 6.4 වැඩි කිරීම 10. 10න් වැඩි කරද්දි දශම දිග එකක් මෙහෙට පනිනවා. 64යි කියලා නෑ වර්ග සෙන්ටිමීටර. ADB ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 64යි. එහෙමනම් තව එක ගැටලුවයි පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන බලන්න. පස්වෙනි ගැටලුව
ඒක කියනවා මෙහෙම. A PQR ඍජුකෝණාශ්‍රයේ PQRS මෙතන S PQRS ඍජුකෝණාශ්‍රයේ මේ ඉන්න ලොකු ඍජුකෝණාශ්‍රයේ පාද මත රූපයේ පරිදි ABCD ලක්ෂ පිහිටා ඇත. ABCD ලක්ෂ පිහිටා ඇත. ඊගාව PQRS ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සොයන්න. බලමුත්තර වර්ගඵලය සොයන්න. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිගහැඩි කිරීම පළල. ඍජුකෝණාශ්‍රයේ දිගහැඩි කිරීම පළල. දිග මෙතන ඉඳන් මෙතෙන්ට. මේ ටික 6යි මේ ටික 3යි. දිග 9යි. පළල 6යි. මේ මෙතන ඉඳන් මෙතෙන්ට 6යි. පළල 6යි. 9 දක්වය 54යි වර්ග සෙන්ටිමීටර. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 54යි කියලා එනවා. ඊගාව රෝම ලක්ෂණ 2. APD ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. APD ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. මෙයා ඍජුකෝණාශ්‍රය. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයක් ඉන්නේ. වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයයි ලම්බකයයි. භාගයයි ආධාරකය 6යි ලම්බෝස මේ දිග ලම්බස 3යි. ඇයි මෙතන ඉඳන් මෙතෙන්ටම 6යි. ඒවා සමානව දෙකකට බෙදලා. එහෙනම් ලම්බස 3යි. දැන් සුළු වෙනවා දෙකට දෙකේවා 1යි 6ට 3යි. 3 3 9යි. වර්ග සෙන්ටිමීටර 9යි කියලා උත්තරේ එනවා. APD ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 9යි. රෝම ලක්ෂණ 3. ABCD චතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. ABCD චතුරස්‍රයේ වර්ගඵලය සොයන්නලු. මේ චතුරස්‍රයේ වර්ගඵලය හොයන්න නම් මෙයාගේ වර්ගඵලය හොයන්න ගියාම මෙයා සමචතුරස්‍රයක් හා ඍජුකෝණාශ්‍රයක් හා නොවේ. අපි දන්නේ සමචතුරස්‍රවලයි ඍජුකෝණාශ්‍රවලයි ත්‍රිකෝණවලයි විතරයි. මෙයා එහෙම කෙනෙක් නෙවෙයි. දැන් අපි මේ ත්‍රිකෝණය හෙව්වා. මේ ලොකු ඍජුකෝණාශ්‍රයත් කලින් හෙව්වා. එහෙමනම් මෙයාගේ හොයාගන්න පුළුවන් මේ කොටසයි මේ කොටසයි මේ කොටසයි මෙයාවයි හොයනවා. ඊට පස්සේ අඩු කරනවා මේ ලොකු එක්කෙනාගේ වර්ගඵලය. ලොකු එක්කෙනාගේ වර්ගඵලය දන්නවනේ 54යි කියලා මේ සම්පූර්ණ රූපය. එහෙනම් ත්‍රිකෝණ හතරේ හොයනවා. ඒ හතර දෙනාව එකතු කරලා මෙයාගෙන් අඩු කරනවා. හදමු. ඔන්න දැන් මම මේ ත්‍රිකෝණය හොයනවා. මෙයාගේ AQB ගේ භාගයයි ආධාරකය 3යි ලම්බ උසක් 3යි. 3 3 9යි 9 දෙකට බෙදුනහම 4.5යි. වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 4.5යි කියලා යාට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙයාගෙත් හොයමු. BRC ත්‍රිකෝණය. BRC භාගයයි ආධාරකය 5යි ලම්බුස 3යි. 5 3 15යි 15 දෙකට බෙදුනහම 7.5යි. මෙයා 7.5යි. මේ ටික ආව 4.5යි කියලා. මේ ටික 7.5යි. තව එක්කෙනා යෝනේ. මෙයා විතරයි යෝනේ. එහෙනම් එයාත් හොයමු. ලොකු එක්කෙනාගේ වර්ගඵලය 54යි ඒක ඕනේ වෙනවා. DSC ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි ආධාරකය දැන් මෙතන ඉඳන් මෙතෙන්ට 9යි.
ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට 9යි. මේ ටික 5යි. එහෙනම් මේ ටික 4යි. 4යි ලම්බෝස 3යි. දෙකට එකයි මෙතෙන්ට 2යි 3 2 6යි. ඔන්න දැන් මේ ත්‍රිකෝණයත් හරි 6යි වර්ග සෙන්ටිමීටර. දැන් 4 දෙනාව එකතු කරමු 57 අඩු කරන්න. A B C D වර්ගඵලය සමානයි 57 අඩු කරනවා මේ 4 දෙනාව එකතු කරලා 9යි 6යි 4.5යි 7.5යි එකතු වෙනවා. අපහැදිලි නම් ගන්න මෙයාව හෙව්වා 4 දෙනාව එකතු කරනවා මුළු එක්කෙනාගේ වර්ගඵලය 57යි 57 වෙන් මෙයාව අඩු කරනවා. මේ ටික එකතු කරාම උත්තර වෙනවා 9යි 6යි 15යි 15යි 7යි 19යි 19යි 7යි 26යි 26යි මේ එක්කෙනායි 26. දැන් අපි දන්නවා වර්ගඵලය හොයන්න විජුවානාස්තයේ සමජත්වයේ ත්‍රිකෝණය. ඊට පස්සේ වර්ගඵලය හොයන්න යන්නේ සංයුක්ත තල රූප වල වර්ගඵලය. සංයුක්ත තල රූප කියන්නේ රූප දෙකක් හරි කිහිපයක් හරි එකතු වෙලා තියෙනවා නම් අපි යාට කියනවා සංයුක්ත තල රූපයක් කියලා. එකක් හෝ දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා තියෙනවා නම් එයා සංයුක්ත තල රූපයක්. බලන්න මෙන්න මෙයා මේ තියෙන සංයුක්ත තල රූපයක්. සමචතුරස්‍රයකුයි ත්‍රිකෝණිකුයි එකතු වෙලා සංයුක්ත වෙලා සංයුක්ත තල රූපයක්. අපි දැන් හොයන්නේ මෙයාගේ වර්ගඵලය. මේ සම්පූර්ණ රූපයේ වර්ගඵලය හොයන්න යන්නේ. මේ ටික සෙන්ටිමීටර් 10යි. මේ ටික සෙන්ටිමීටර් 8යි. එහෙමනම් මෙයාගේ වර්ගඵලය මුළු වර්ගඵලය හොයද්දී සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න වෙනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න වෙනවා. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා. සමචතුරස්‍රයේ වර්ගඵලය හොයනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා. ලියන්න අනුමාත්‍රකාව සංයුක්ත තල රූප වල වර්ගඵලය. උදාහරණ 1 මේ රූපය අදින්න. සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඊට පස්සේ දෙන්න එකතු කරන්න. සමචතුරස්‍රයේ පාදයක් සෙන්ටිමීටර් 10යි උස මෙයාගේ ලම්බෝස දීලා තියෙනවා සෙන්ටිමීටර් 8යි. සමචතුරස්‍රයේ වර්ගඵලය පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. නැත්නම් දිග වැඩි කිරීම පළල. 10 වැඩි කිරීම 10. වර්ග සෙන්ටිමීටර් 100යි. සමචතුරස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100යි. දැන් හොයමු ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයයි ලම්බෝසයි. භාගයයි ආධාරකය 10යි. ලම්බෝස 8යි. දෙකට දෙකේව එකයි මෙතෙන්ට 4යි. 4 වැඩි වුණාම 10න් 40යි වර්ග සෙන්ටිමීටර්. දැන් සංයුක්ත තල රූපයේ වර්ගඵලය ගන්න පුළුවන්. සමචතුරස්‍රයේ වර්ගඵලය දන්නවා, ත්‍රිකෝණයේ වර්ගඵලය දන්නවා. එම නිසා ලියන්න මුළු රූපයේ වර්ගඵලය කියලා මේ දෙන්න එකතු කරන්න. මුළු රූපයේ වර්ගඵලය සමානයි 100 එකතු කරනවා 40. සමචතුරස්‍රයේ වර්ගඵලයට එකතු කරනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. 140යි වර්ග සෙන්ටිමීටර්.
ඊගාවට උදාහරණ දෙක. උදාහරණ දෙක මේ රූපය අදින්න. මේ තියෙන විජුකෝණාශ්‍රය. විජුකෝණාශ්‍රයෙන් ත්‍රිකෝණාකාර කොටසක් කපලා අහක් කරනවා. මේ දෙන්න සමානයි 6 ගාන වෙනවා. සෙන්ටිමීටර් 6යි. මෙතන ඉඳන් මෙතෙන්ටම 16යි. මේ ටික 5යි. මෙන්න ලම්බෝස දීලා තියෙනවා සෙන්ටිමීටර් 4යි. එහෙනම් සංයුක්ත මෙන්න මේ කපලා අහක් කළාට පස්සේ ඉතිරි කොටසේ වර්ගඵලය හොයන්නයි කියන්නේ. එහෙමනම් අපිට පුළුවන් මුලින්ම ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයනවා. ඊගාවට ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා. ත්‍රිකෝණයෙන් තමයි කපලා අහක් කරේ. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරා නම් මෙන්න ඉතිරි විච්ඡ රූපයේ වර්ගඵලය එනවා. සම්පූර්ණ කරන්න ගන්න. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. දිග 16යි පළල 5යි. वर्ग सेंटीमीटर 80යි. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 80යි. දැන් හොයන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බෝස. ආධාරකය අපි දන්නේ නැහැ. හැබැයි හොයාගන්න පුළුවන්. මේ ටික 6යි. මේ ටිකත් 6යි. 6යි 6යි 12යි. මෙතන නම් මෙතනටම 16යි. එහෙනම් මේ දෙන්න 12යි කියන්නේ මෙතන ඉන්න ඕනේ 16න් 12ක් අඩු වුනහම සෙන්ටිමීටර් 4යි. මේ ටික 4යි. භාගයයි ආධාරකය 4යි. ලම්බුස නම් දීලා තියෙනවා 4යි කියලා. ලම්බුසත් 4යි. දැන් ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා 2ට 2 ඒවා 1යි 4ට 2යි. 4 2 8යි වර්ග සෙන්ටිමීටර්. ත්‍රිකෝණයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 8යි. දැන් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් අඩු කරන්න ත්‍රිකෝණයේ වර්ගඵලය. ඉතිරි වර්ගඵලය සමානයි 80න් අඩු කරනවා 8ක්. 80න් අඩු වෙනවා 8ක්. 80න් 8ක් අඩු වුණාම 72යි වර්ග සෙන්ටිමීටර්. वर्ग सेंटीमीटर 72යි. දැන් අපි පටන් ගමු අභ්‍යාසය. 56 පිටුව 22 අභ්‍යාසයේ 22 අභ්‍යාසයේ පළවෙනි ගාන රෝමිලක්කම් 1 හදන්න. පළවෙනි ගාන රෝමිලක්කම් 1. බලමු රෝමිලක්කම් 1 ABCD සමාන්තර මෙන්න මේ කියන රූපේ වර්ගඵලය හොයාගන්න ඕනේ. මේ රූපේ වර්ගඵලය හොයන්න ඕනේ. අපි දන්නේ නැහැ මේ වගේ රූපවල වර්ගඵල හොයන්න. අපි දන්නේ සමජද්වස්සය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය. ඒ හින්දා අපි මේව වෙන් කරගන්නවා ත්‍රිකෝණයක් ලැබෙන විදිහට මෙන්න මෙහෙම. ඔන්න දැන් රූප දෙකක් ලැබෙනවා. දැන් රූප දෙකේ වෙන වෙනම වර්ගඵල හොයන්න ඊට පස්සේ මේ දෙන්නව එකතු කරන්න. එතකොට ලැබෙනවා මුළු රූපයේ වර්ගඵලය. එකේ වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. දාහත වැඩි කිරීම 8. 14 වැඩි කිරීම 8. 8 වක් අතර 32න් 2 ධම්ම 3ක් ඉතිරි 8 වක් එක 8යි 8යි 3යි 11යි. वर्ग सेंटीमीटर 112යි. එක රූපයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 112යි. දැන් දෙක රූපයේ වෙමු. ත්‍රිකෝණයන්නේ වර්ගඵලය. භාගයයි ආධාරකයයි ලම්බෝසයි. ආධාරකයේ දිග හොයා ගන්න ඕනේ. මේ ටික හොයා ගන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට 14යි.
එහෙමනම් 22කින් 14ක් අඩු කර ගන්න ඕනේ. 22කින් 14ක් අඩු වුණාම එනවා 8යි කියලා. මේ ටික 8යි. මේ ටික 14යි මේ ටික 8යි. ඒ දෙන්නෙන් තමයි 22ක් හැදිලා තියෙන්නේ. ආධාරකය 8යි ලම්බ උසත් 8යි. දෙකට 1යි මෙතෙන්ට 4යි. 8 වරක් 4 32යි වර්ග සෙන්ටිමීටර. එහෙමනම් එකේ වර්ගඵලයේ 112යි දෙකේ වර්ගඵලයේ 32යි මුළු රූපේ වර්ගඵලය එනවා මේ දෙන්නගේ එකතුව. මුළු වර්ගඵලය සමානයි 112 එකතු කිරීම 32. එක රූපයේ වර්ගඵලය 112යි දෙක රූපයේ වර්ගඵලය 32යි ඒ දෙන්න එකතු කරාම වර්ග සෙන්ටිමීටර 144යි. දැන් බලමු දෙවනි ගානේ රෝම ඉලක්කම් 3. ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ පාදය 6යි මේ පාදය 5යි. එයාගෙන් සමචතුරස්‍රයක් කපලා අහක් කරනවා. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ සමචතුරස්‍රයක් කපලා අහක් කරනවා. අහක් කරාට පස්සේ ලැබෙන රූපේ වර්ගඵලය කීයද කියලා අහන්නේ. හොයන්න. මුලින්ම හොයන්න ඕන ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය. භාගයයි ආධාරකයේ 5යි නම් ලම්බ උස 6යි. 5 වැඩි කිරීම 6යි. ඍජුකෝණී ත්‍රිකෝණයක් ඉඳ ආධාරකය හා ලම්බ උස වෙනස් වුණාට කමක් නැහැ. දෙන්නම මාළු වුණාට කමක් නැහැ. මෙයා ආධාරකය නම් මෙයා ලම්බ උස, මෙයා ලම්බ උස නම් මෙයා ආධාරකය. ඒක දෙපැත්ත ලිව්වට කමක් නැහැ. දෙකට 1යි මෙතෙන්ට 3යි 5 3 15යි. වර්ග සෙන්ටිමීටර් 15යි. මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 15යි. එයාගේ සමචතුරස්‍රයක් කපලා අහක් කරනවා. සමචතුරස්‍රයේ වර්ගඵලය එනවා දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම 2. වර්ග සෙන්ටිමීටර් 4යි. වර්ග සෙන්ටිමීටර් 4යි. එහෙමනම් ඉතිරි රූපයේ වර්ගඵලය හොයාගන්න පුළුවන් මෙන්න මේ ටිකේ වර්ගඵලය. 15න් අඩු කරන්න වෙනවා 4ක්. 15න් අඩු කරමු 4ක්. ඉතිරි වර්ගඵලය සමානයි 15 අඩු කිරීම 4 11යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 11යි කියලා එනවා. මේ පාඩමේ අවසාන අනුමාතුකාව ඒ තමයි ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. අනුමාතුකාව කියන්න ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. අපි මතක් කරගමු වර්ගඵලය කිව්වේ මොකක්ද කියලා. වර්ගඵලය කියලා කිව්වේ තල රූපයක වට වුණ ඉඩ ප්‍රමාණය. දැන් අපි කතා කරන්න යන්නේ ඝන වස්තු වල. එහෙනම් තල රූප නෙවෙයි ඝන වස්තුවක්. ඝන වස්තු වල මුහුණක් දිහා බැලුවාම දැන් මේ තියෙන ඝන වස්තුවක් ඝනකයක්. මෙයාගේ මුහුණට දිහා බැලුවාම එයා තල රූපයක්. මේ මුහුණට ගිහිල්ලා බෝඩ් එකේ අදින්න පුළුවන් නේ. මේ ඝන වස්තුවේ මුහුණට සමචතුරස්‍රයක්. එහෙනම් එයා තල රූපයන්නේ. මෙයාගේ නම් වට වෙලා තියෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලය හොයන්න පුළුවන්. මේ ඝනකයේ මේ තියෙන ඝන වස්තුවක් ඝනකයක් මේ මුහුණේ වර්ගඵලය හොයනවා. සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න අපි දන්නවා. ඝනකයේ තියෙනවා එහෙනම් එක වගේ සමචතුරස්‍ර 1යි 2යි 3යි 4යි 5යි 6යි මුහුණත් 6යි. එක වගේම 6 දෙනෙක් ඉන්නවා. මතකනේ පදනමට එමත් ආව 6 දෙනෙක්. මෙයානේ පදනම. මෙයාට ආවනේ සමචතුරස්‍ර 6ක්. එහෙනම් මෙයාට ඉන්නේ මුහුණත් 6නේ. එහෙනම් මෙයාගේ මුහුණත් ඔක්කොගේම වර්ගඵලය හොයලා එකතු කරාම අපි ඒකට කියනවා පෘෂ්ඨ වර්ගඵලය කියලා. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය මෙයාට හොයාගන්න මොකද කරන්නේ? සමචතුරස්‍රයේ වර්ගඵලය හොයනවා. ඒක වැඩි කරනවා 6න්. එක වගේ 6 දෙනයි ඒ හින්දා 6න් වැඩි කරනවා. අදින්න ඝනකයක් මුලින්ම
පාදයක දිග සෙන්ටිමීටර 5ක් වුණ ඝනකයක් මේ ඉන්නේ. අපි දැන් යන්නේ මෙයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. එහෙමනම් මුලින්ම එක මුහුණතක වර්ගඵලය හොයනවා. ඊට පස්සේ ඒ උත්තරේ 6න් ගුණක වෙනවා. පටන් ගමු. සමචතුරස්‍රයේ වර්ගඵලය 5 වැඩි කිරීම 5 25යි වර්ගඵල ඒ වර්ග සෙන්ටිමීටර. එහෙමනම් ඝනකයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි මේ වගේ පැති 6යි 25 6යි 150යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. वर्ग सेंटीमीटर 150 उदाहरण 2 පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වුණ ඝනකයක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වුණ ඝනකයක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. මේ ඝනකයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න එක පේලියෙම ලිව්වට කමක් නැහැ. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි කියලා එක පේලියෙන් ලිව්වට කමක් නැහැ. බලමු මුළු පෘෂ්ඨ වර්ගඵලය සමචතුරස්‍රයේ වර්ගඵලය වැඩි කරනවා 6. සමචතුරස්‍රයේ වර්ගඵලය 6න් වැඩි කරනවා. සමචතුරස්‍රයේ වර්ගඵලය එනවා 10 වැඩි කිරීම 10. පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. 10 10 100යි. 100 වැඩි වුණාම 6න් 600යි වර්ග සෙන්ටිමීටර. එහෙමනම් මේ සමචතුරස්‍රයේ වර්ගඵලය वर्ग सेंटीमीटर 600යි. उदाहरण 3 वर्गඵලය පෘෂ්ඨ वर्गඵලය वर्ग सेंटीमीटर 54ක් වන පෘෂ්ඨ वर्गඵලය वर्ग सेंटीमीटर 54ක් වන ඝනකයක පාදයක දිග සොයන්න. ඝන ලියා ගන්න. පෘෂ්ඨ වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 54ක් වන ඝනකයක පාදයක දිග සොයන්න. ඝනකයේ පැත්තක දිග සොයන්න. ඝනකයේ මෙයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 54යි. එහෙනම් මේ පැත්තක දිග කීයද කියලා අහනවා. හදන්න. දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 54 නම් අපිට පුළුවන් මේ 6 දෙනාගේම එකතුව තමයි 54 කියන්නේ. එහෙනම් එක පැත්තක් හොයා ගන්නවා. පැත්තක වර්ගඵලය මුහුණතක වර්ගඵලය හොයා ගන්නවා. මුහුණතක වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය 54යි 54 බෙදෙනවා 6ට 54 6න් බෙදෙනවා වෙනවා 9යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් එක මුහුණතක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 9යි. හැබැයි අහන්නේ ඒක නෙවෙයිනේ. පාදයක එක පැත්තක දිග කීයද කියලා අහන්නේ. එහෙමනම් සමචතුරස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 9 නම් මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 9යි. සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්නේ පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. x වර්ගය තමයි මේ 9යි කියලා කියන්නේ. x වැඩි කිරීම x තමයි 9යි කියන්නේ. එහෙමනම් x හොයා ගන්න දැන් වර්ගමූලය ගන්නවා. අපිට හම්බුනේ වර්ගමූලය කියන පාඩම. වර්ගමූලය ගන්නවා. එතකොට එනවා x සමානයි කියලා 3 सेंटीमीटर 9 वर्गमूलය 3යි. එහෙමනම් මෙන්න මේ කියන ඝනකයේ පාදයක දිග සෙන්ටිමීටර් 3යි. පළවෙනි පාඩම් වල එකතුවක් මේ යන්නේ. දැන් අපි තුන්වෙනි වාරයේ පාඩම් මේ කරන්නේ. ඉතින් තුන්වෙනි වාරයට යද්දී අර පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ ඉගෙන ගත්ත පාඩම් වල කොටස් භාවිත වෙනවා. වර්ගමූලය ඉගෙන ගත්තනේ. එයාලා තමයි මෙතන භාවිත වුනේ.
අපි යමු ඊගාවට ඝන කාව්‍යයක පුෂ්ඨ වර්ගඵලය හොයන්න. උදාහරණ 4 ඝන කාව්‍යය. මේ රූපය දින්න මෙන්න මේ වගේ ඝන කාව්‍යයක අපි පුෂ්ඨ වර්ගඵලය හොයන්න යන්නේ. මේ පාදයේ දිග 10යි. මේ දිග 10යි. මේ දිග 5යි. උස දීලා තියෙනවා 3යි. සෙන්ටිමීටර් 3යි. එහෙනම් දැන් මෙයාගේ පුෂ්ඨ වර්ගඵලය හොයමු. මුළු පුෂ්ඨ වර්ගඵලය සමානයි. ඔන්න බලමු. මේ ඉස්සරහා මොහොතේ වර්ගඵලය 10යි, දිග 10යි. උස 5යි. උස 5යි. එහෙනම් එයාගේ වර්ගඵලය 10 වැඩි කිරීම 5. 10 වැඩි කිරීම 5. විකෝණාසයන්නේ 10 වැඩි කිරීම 5. ඒ වගේ මුහුණක් ඉන්නවා දෙකක්. ඉස්සරහ එක්කෙනා වගේමයි පිටිපස්ස එක්කෙනා. එහෙමනම් මෙයාගේ වර්ගඵලයයි එයාගේ වර්ගඵලයයි සමානයි. 10 වැඩි කිරීම 5 අය දෙන්නයි. ඒක දෙකෙන් වැඩි කරනවා. හරි ඔබ ලියුවාම 10 වැඩි කරලා 5න් ඒන උත්තරේ දෙකෙන් වැඩි කළා. ඊට පස්සේ බලමු මේ පැත්තේ මොහොනද? 5 වැඩි කිරීම 3. 5 වැඩි කිරීම 3 ඒ වගේ අය දෙන්නයි. මෙහි එක්කෙනයි මෙහි එක්කෙනයි. 5 වැඩි කිරීම 3 ඒ වගේ අය දෙන්නයි. මේක එකතු කරනවා. පැහැදිලිද බලන්න? ඉස්සරහා මුහුණතේ වර්ගඵලය හෙව්වා ඒ වගේ අය දෙන්නයි. මේ පැත්තේ මුහුණතේ වර්ගඵලය හෙව්වා ඒ වගේ අය දෙන්නයි. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා. උඩ මේ උඩ පියන වර්ගඵලයක් හොයන්න ඕනේ. මේ ටික 10 කියන්නේ මේ ටික 10යි. 10 වැඩි කිරීම 5. ත්‍රිකෝණාසයන්නේ 10 වැඩි කිරීම 5 ඒ වගේ අය දෙන්නයි. උඩ එක්කෙනයි යට එක්කෙනයි. 10 වැඩි කිරීම 5 අය දෙන්නයි. දැන් බලන්න එක පේලියකින් ලිව්වා මුළු පුෂ්ඨ වර්ගඵලය. ඉස්සරහ මුහුණතේ වර්ගඵලය ඒ වගේ අය දෙන්නයි. පැත්තේ මුහුණතේ වර්ගඵලය ඒ වගේ අය දෙන්නයි. උඩ තියෙන වර්ගඵලය ඒ වගේ අය දෙන්නයි. මුළු පුෂ්ඨ වර්ගඵලය මේ පැති 6ම මෙතනින් එනවා. 56 අය දෙන්නයි. මේ ඉස්සරහ මුහුණත 50යි ඒ වගේ දෙන්නයි. පස්වලක් තුන 15යි. 15 අය දෙන්නයි. 10ක් 50යි 50 අය දෙන්නයි. ඉස්සරහ මුහුණත 10 වැඩි කිරීම 3 10ක් 3 30යි. ඒ වගේ අය දෙන්නයි. මේ පැත්තේ මුහුණත 5 වැඩි කිරීම 3යි. ඒ වගේ අය දෙන්නයි. උඩ පියන 10 වැඩි කිරීම 5යි. ඒ වගේ අය දෙන්නයි. තිහේව දෙකක් 60යි, 15ව දෙකක් 30යි, 50ව දෙකක් 100යි. දැන් මේ ටික ඔක්කොම එකතු කරාම වෙනවා 190යි වර්ග සෙන්ටිමීටර්. මුළු රූපයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 190යි. තව රූපයක් හදමු. දැන් හොමු මෙයාට පුෂ්ඨ වර්ගඵලය. මේ තියෙන්නේ අපිට නිතර හම්බ වෙන අපි ඝනකාභයම හදන්න කිව්වහම 6 වශයෙන්ම ඝනකාභය හදුවනේ. 6 7 දීම මේ ඝනවස්තු හදුවා. 6 වශයෙන්දී ඝනවස්තු හදද්දී මෙන්න මේ වගේ ඝනකාභයක් හැදුවේ. සමචතුරස්‍ර මුහුණත් එක්කෙනයි ඒ වගේම එක්කෙනෙක් මේ පැත්තේ ඉන්නවා. ඊට පස්සේ ඉතිරි ඍජුකෝණාංශ මුහුණත් හතරම එක්වගේ. එහෙනම් මෙයා ටික විශේෂ ඝනකාභයක්. මෙයාගේ පුෂ්ඨ වර්ගඵලය හොයමු. එයාගේ ලේසි අර කලින් හදපු එක්කෙනාට වඩා. බලමු මුළු පුෂ්ඨ වර්ගඵලය
ඉස්සරහින් සමචතුරස්‍රය. එහෙනම් සමචතුරස්‍රයේ වර්ගඵලය පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. 3 වැඩි කිරීම 3. ඒ වගේ අය කී දෙනෙයිද? ඉස්සරහ මුහුණටයි පිටිපස්සේ මුහුණටයි. මෙයයි මෙයයි. ඒ වගේ අය දෙන්නයි. ඒකට එකතු කරන්න ඕනේ. මෙයාගේ ඍජු කෝණාස්ස මුහුණක් තියෙනවා හතරක්. ඒ හතර දෙනාම එක වගේ. මෙයා සමචතුරස්‍රයක් ඉන්න මේ හතර දෙනාම වටේට ඉන්න ඍජු කෝණාස්ස හතරම එක වගේ. එහෙනම් එක ඍජු කෝණාස්සයක හොයමු. ඒක වැඩි කරමු 4 වෙනි. එක ඍජු කෝණාස්සයක වර්ගඵලය 20 වැඩි කිරීම 3. ඒ වගේ 4 දෙනා. බලන්න ලේසි මේ ගණන්. ඍජු කෝණාස්සයේ වර්ගඵලය හෙව්වා ඒ වගේ 4 දෙනා. දැන් මේ එන කට්ටිය එකතු කරමු. සමචතුරස්‍රයේ වර්ගඵලය 9යි 9ව 2ක් 18යි. ඍජු කෝණාස්සයේ වර්ගඵලය 60යි 60ව 4ක් 240යි. එහෙමනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා දැන් 240යි 18යි එකතු වුනහම 258යි වර්ග සෙන්ටිමීටර්. එහෙමනම් එතනින් පෘෂ්ඨ වර්ගඵලයේ සම්බන්ධ ගැටලුව අපේ අවසන් වෙනවා. පාඩම දාල කොටස් ටිකක් අවසන් වෙනවා. දැන් අපි හිතමු වතුර ටැංකියක් තියෙනවා කියලා පියනක් නැති ඝනක හැඩති වතුර ටැංකියක්. කොහොම ගැටලුව අපිට ඉස්සරහට හම්බ වෙනවා. ඝනක හැඩති වතුර ටැංකියක් තියෙනවා පියන නැහැ. එයාගේ වටේට තීන්ත ගන්නවා. එහෙමනම් දැන් එයාගේ තීන්ත ගන්න තියෙන්නේ පැති 5යි. ඒ උඩ පියන නැහැනේ. වටේට තීන්ත ගන්නවා. අඩියත් එක්ක. එහෙමනම් එයාගේ පැති 5යි. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලය වෙනවා. ඒක වැඩි කරනවා 5ෙන්. ඔය ආකාරයේ ගැටලු ලැබෙනවා. අභ්‍යාස සම්පූර්ණ කරන්න 20 2 අභ්‍යාසයේ 20 3 අභ්‍යාසයේ සම්පූර්ණ කරන්න. 20 2 අභ්‍යාසයේ 20 3 අභ්‍යාසයේ සම්පූර්ණ කරන්න.